නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සැදැහැවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයෙන් දරනු ලබන්නේ පින්වත් ශිරාණී, රමණී, විජය, සුජාතා කියන පින්වතුන්, ලාල් සහ තිලානී යන පින්වතුන්ලා, සරත් සහ දීපා යන දෙපළ, චම්පා සහ කීර්ති යන දෙපළ, මනෝජ් සහ චන්දිමා යන දෙපළ යන මේ සදහැවත් පින්වතුන්ලා හැම දෙනා ඒක රාශී වෙලයි අද ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. ඒ යමා නිවන් දුටු රහත් තෙරණිවරු මේ දේශනා මාලාවේ අපි අද අහන්නේ උපචාලා නම් වූ අරහත් තෙරණියගේ ගාථා. අපි ඊයේ දවසේ ශ්‍රවණය කළා චාලා තෙරණිය. චාලා තෙරණී කියලා කිව්වේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගිහි කල සහෝදරියක්. එතකොට උපචාලා කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගිහි කාලේ සහෝදරිය. තව සහෝදරියක් හිටියා සීසූපචාලා. මේ තුන්දෙනාම ගෞතම සාසනයේ පැවිදි වුණා. පැවිද්ද ලබලා උතුම් අරහත් උත්තමාවියෝ බවට පත් වුණා. දැන් අද අහන්නේ එසේ අරහත්ත්වයට පත් වුණු උපචාලා නම් රහත් උත්තමාවියගේ ගාථා. ඒ රහත් උත්තමාවියගේ ගාථා ආරම්භ වෙන්නේ මෙන්න මෙහෙම. සතිමති චක්ඛුමති භික්ඛුනී භාවිතින්ද්‍රයා පටවිජ්ජී පදං සන්තං අකාපුරිස සේවිතං. ඒ භික්ෂුණිය හොඳ සිහිය පිහිටුවාගෙන ඉන්නේ. දහම් මැස් තියෙනවා. ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රයන් ඒ උත්තමාවී දියුණු කරලයි ඉන්නේ. සත්පුරුෂයන්ගේ ආශ්‍රය නිසා ඈත් ශාන්ත නිවන සාක්ෂාත් කළා. උපචාලා අරහත් උත්තමාවියව හැඳින්වීමේ ගාථාවක්. ඒ උත්තමාවි හොඳට සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනෙක්. ධර්මයේ තුලින් ජීවිතය දිහා බලන නිසා ඇයට කියනවා දහම් ඇස් ඇත්ති. ධර්මයේ තුලින් තමයි ජීවිතයේ දෙස බලන්නේ. දහම් ඇස් තියෙනවා. ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියන් දියුණු කරගෙන ඉන්නේ. ඉන්ද්‍රිය ධර්ම 5යි. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒ ඉන්ද්‍රියන්ගේ දියුණුවත් එක්ක තමයි සම්බුද්ධ ශාසනය තුල මාර්ගඵල පසක් කිරීම කියන එක තියෙන්නේ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පිහිටන්නේ මේ බුද්ධ ශාසනයට පැමිණි කෙනාටයි. යමෙක් සද්ධානුසාරී, ධම්මානුසාරී භාවයට පත් වෙනකොට ඉන්ද්‍රිය පිහිටනවා. ඒ ඉන්ද්‍රිය ධර්මය තවදුරටත් දියුණු වෙනකොට සෝතාපන්න වෙනවා. තව දියුණු වෙනකොට සකදාගාමි මාර්ගයට පැමිණි කෙනා වෙනවා. තවත් දියුණු වෙනකොට සකදාගාමි ඵලය සාක්ෂාත් කරනවා.
ඉන්ද්‍රිය ධර්ම තව දියුණු කරනකොට අනාගාමී මාර්ගයට පැමිණෙනවා. තවත් ඒ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා යනකොට අනාගාමී ඵලය සාක්ෂාත් කරනවා. තවදුරටත් ඉන්ද්‍රියෝ දියුණු වෙද්දී රහතන් වහන්සේ නමක් බවට පත්වෙන්ට අරහත් මාර්ගයට පැමිණෙනවා. ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණයෙන්ම දියුණු වෙන්නේ රහතන් වහන්සේටයි. මේ රහතන් වහන්සේ ඉන්ද්‍රියන්ගේ පූර්ණත්වයට පත් වුණා. රහත් තෙරණින් වහන්සේලාත් ඉන්ද්‍රියන්ගේ පූර්ණත්වයට පත් වුණා. ඉතින් ඒ නිසයි මෙහි කියන්නේ ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියෝ දියුණු කරලයි තියෙන්නේ. සත්පුරුෂයන්ගේ ආශ්‍රය නිසා ඈත් නිවන සාක්ෂාත් කළා. කුමක් නිසාද නිවන සාක්ෂාත් කළේ? සත්පුරුෂ ආශ්‍රය, සත්පුරුෂයන්ගේ ඇසුර. ඉතින් මේ අරහත්ත්වයට පත් වූ උපචාලා උත්තමාවී එක කාලෙක වැඩ හිටියා සැවැත් නුවර. සැවැත් නුවර උදෑසනින්ම පිණ්ඩපාතේ වැඩම කරලා ලැබුණු පිණ්ඩපාතය වළඳා දවල් කාලයේ ගත කිරීම පිණිස මුනිවරුන් වැඩ වාසය කරන ඒ වනය, මුනිවරුන්ගේ වනය කුමක්ද? සැවැත් නුවර තිබුණු අන්ද වනය. රහතන් වහන්සේලා, රහත් තෙරණින් වහන්සේලා නිතර වැඩම කරපු අන්ද වනයට මේ උත්තමාවියත් වැඩම කළා. දහවල් කාලේ රුක් සෙවණක ගත කරන්න හිතාගෙන. අන්දවනේ ඇතුලේ රුක් සෙවණක මේ උත්තමාවි හුදෙකලාවේ වාඩි වෙලා තනි පංගලම ඉන්නකොට වසවර්ති මාරයාට හිතක් උපන්නා. මම මේ උපචාලා භික්ෂුණී තනි පංගලමේ ඉන්නේ. මේ තනියම ඉන්න භික්ෂුණියව මම බය කරන්න ඕන. බිය වද්දලා ඇව මේ සැනසිලි මාර්ගයෙන් පහ කරන්න ඕන කියලා හිතක් පාපී මාරයාට උපන්නා. දැන් පාපී මාරයාවත් දන්නේ නැහැ මේ උත්තමාවී වැඩිය මඟ, රහතුන් වැඩි මඟ කෙසේ දකින්නද? ආකාසේව සකුන්තානං පදන් තස්ස දුරන්නය. අහසේ ඉගල ගිය කුරුල්ලන්ගේ පියවර සටහන් කිසිවෙකුට දැක ගන්නට නොහැක්කේය. එලෙසින්ම රහතන් වහන්සේලා වැඩි මඟ, රහත් තෙරණින් වහන්සේලා වැඩි මඟ කවුරුනම් දකිද්ද? ඉතින් මාරයා දන්නේ නැහැ. මාරයා උපචාලා භික්ෂුණිය ළඟට පැමිණිලා වෙනත් වෙස්යකින් ආවේ. සාමාන්‍ය තරුණයෙකුගේ වෙස්යෙන් ඇවිල්ලා උපචාලා භික්ෂුණීට කියනවා, කත්තනුන්තුවං භික්ඛුනී uppajjituකාම. හා භික්ෂුණී, ඔයා කොහේ උපදින්නද ආසා? උපචාලා භික්ෂුණිය මාරයාව හඳුනාගෙනම මෙහෙම කිව්වා. නක්වහං ආවසෝ කත්තචි uppajjituකාම. ආයස්මත, මම නම් කොහේවත් උපදින්න කැමැත්තක් නැහැ. මං උපදින්න ආස නැහැ. මාරයා අහනවා, ඒ මොකද? ඔය තව්තිසාව, යාමය, තුසිතය වගේ තැන්වල දෙවිවරු ඉන්නව නොවේ. නිම්මාන රති, පරනිම්මිත වසවර්ති ආදියෙත් ගොඩාක් දෙවිවරු ඉන්නව නොවේ. ඉතින් ඔයාටත් පුළුවන් ඒ වගේ තැනක හිත පිහිටුව ගන්නට. ඔයාට පංචකාම සැප විඳින්න පුළුවන්. දැන් මේ නිවනක් පතාගෙන බුද්ධ ශාසනයේ පැවිදි වෙලා සොඳුරු නිවන් මඟ දියුණු කරන භික්ෂුණියට කාමයේ තුල හිත පිහිටුවන්ටයි මේ මාරයා මේ වචන කියන්නේ. මාරයා කියනවා මේ උපචාලා භික්ෂුණියට, ඉතින් ඔයාට පුළුවන් තව්තිසා යන්න. එහෙම නැත්නම් යාම යන්න, තුසිතේ යන්න. නිම්මාන රති, පරිනිම්මිත වසවර්ති කියන මේ දිව්‍ය ලෝකවල යන්න පුළුවන්. ඒ වගේ හිත පිහිටුව ගන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් පංචකාමයේ තියෙනවානේ. දැන් මාරයා මොකද්ද මේ ඉස්මතු කරන්නේ? පංචකාමයේ, කාමය. මේ දෙව්ලොව උපදින්න කියලා කියන කතාවෙන් මොකද්ද මාරයා මේ ඉස්මතු කරන්නේ? කාමයේ ඉස්මතු කරන එක. මේක හොඳට අර්ථ වශයෙන් තේරුම් ගන්න ඕනේ කප්පින්වතුනේ. මාරයා මෙහිදී කලේ කාමයේ ඉස්මතු කරන එක. මොකද කාමය කියලා කියන්නේ කාමාතේ පඨමා සේනා. මරුගේ සේනාවන් අතරේ පළවෙනියටම තියෙන්නේ කාම සේනාව.
මේ කාම ලෝකයක උපන්න සත්වයා කාමයන්ගෙන් ලේසියෙන් ගැලවෙන්නේ. කාමයන්ගෙන් ලේසියෙන් ගැලවෙන්න නොහැක්කේ ඒ කාමය කියන්නේ එච්චර තද බන්ධනයක් නිසා. අතිශයින්ම තද බන්ධනයක්. හීන කාම, මධ්‍යම කාම, ප්‍රනීත කාම වශයෙන් කාම තියෙනවනේ. ওই කාමයන්ට මේ සත්වයාගේ හිත හරි වේගින් ඇදී යනවා. බුදු කෙනෙකුගේ ධර්මයේ තුල භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කාමයේ තුලින් ආස්වාදේ හොයාගෙන යන සත්වයාට වැඩිපුර ලැබෙන්නේ ආදීනෝමයි. අපස්සාදා දුකා කාමා. කාමය කියලා කියන්නේ අල්ප ආස්වාදයක් ඇති දුක් ගොඩක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකයා හැමතිස්සෙම ආසා කරන්නේ අපි දිබ්බේසු කාමේසු රතින්සෝ නාදි ගච්ඡති. දිව්‍යමය කාමයටවත් එයා ආස කරන්නේ. තණ්හක්ඛය රතෝ හෝති. තෘෂ්ණාවශය කිරීමට ආස කරනවා. හැබැයි තෘෂ්ණාවශය කිරීමේ වැඩපිළිවෙල කියලා කියන්නේ නිවන් මාර්ග වඩනවා කියලා කියන්නේ අනුක්‍රමිකව ගුණධර්ම දියුණු කිරීමක්. ඒ ගුණධර්ම දියුණු කර ගැනීමේදී භාග්‍යතුන් වහන්සේ බුදුරජුන් ශ්‍රාවකයන්ට අනුදෙන වදාලා අනුස්සති. ඔය අනුස්සති භාවනා අතරේ තියෙනවා දේවතානුස්සති කියලා එකක්. දේවතානුස්සතිය වඩන ශ්‍රාවකයා කොහොමද දේවතානුස්සතිය වඩන්නේ? ඔහු කල්පනා කරනවා තව්තිසාවෙත් දෙවිවරු සිටින්නේය. තුසිතයේද දෙවිවරු සිටින්නේය. යාමයේද දෙවිවරු සිටින්නේය. නිම්මාන රති පරනිම්මිත වසවර්ති ආදියේද දෙවිවරු සිටින්නේය. මේ දෙවිවරු ඒ දෙව්ලොව උපන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ගුණ වැඩිම නිසා. ඒ ගුණ වැඩිම තුලින් දෙව්ලොවට යන්න පුළුවන්. එහෙමනම් ඒ දෙවිවරු ළඟ තියෙන ගුණ මා තුලත් තියෙනවා. දෙවිවරු දියුණු කරන ගුණ මමත් දියුණු කරමින් ඉන්නවා. ආන් එහෙම දේවතානුස්සතියක් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා. එතකොට දේවතානුස්සතිය තුල තව්තිසා යාම තුසිත නිම්මාන රති පරනිම්මිත වසවර්ති කියන මේ දෙව්ලොවවල සිහි කරන්නේ කාමේ පතාගෙන නෙවෙයි. ගුණ වැඩිවීමක් පතාගෙන නිවන් මඟ දියුණු කිරීමක් පතාගෙන තමන්ගේ නිවන් මඟ පාදා ගැනීමක් පතාගෙන. මොකද මනුස්ස ජීවිතේ තියෙන හරි අල්ප ආයුෂයක්. මේ අල්ප ආයුෂයේ ඇතුලේ සමහර කෙනෙකුට ගුණධර්ම පූර්ණ කරන්න අවකාශ නැහැ. ඒ බඳු කෙනාට මේ මනුස්ස ජීවිතය අහිමි වෙනකොට මනුස්ස ජීවිතෙන් පස්සෙත් ගුණ වඩා ගන්න පුළුවන් නම් ඒ දෙව්ලොවයි. වෙන තැනක් නැහැ. දෙව්ලොව ගිහිල්ලා සුගති රැකවරණේ ආරක්ෂා වුණොත් දීර්ඝ කාලයක් අර ගුණ වඩන්න අවකාශ තියෙනවා. ඒ උදෙසායි භාග්‍යතුන් වහන්සේ දේවතානුස්සතියක් අනුදැන වදාළේ. හැබැයි මාරයා මෙතන එහෙම එකක් නෙවෙයි කියන්නේ. මාරයා කියන්නේ කාමයේ ගැන කතාවක්. එතකොට උපචාලා භික්ෂුණී මාරයාට උත්තරේ දුන්නා. තව්තිසාව යාමය තුසිතය කියන ඕන් ඔය තැන්වල දෙවිවරු ඉන්නවා තමයි. නිම්මාන රති පරනිම්මිත වසවර්ති ආදියෙත් දෙවිවරු ඉන්නවා තමයි. හැබැයි මාරය ඒ දෙවිවරු කාම බන්ධනයට අහු වෙලයි ඉන්නේ. ඒ උදවිය ආයිමත් මාරයාගේ ලෝකයට මාරයාගේ වසඟයටම යනවා. මාරයාගේ වසඟේ පවතින්නේ කුමක්ද? සංසාරය. මේ දුක්ඛිත සසර පවතින්නේ මරුගේ වසඟේ. ඒ උදවිය යලි යලිත් මරුගේ වසඟයටම යනවා. සබ්බෝ ආදිපිතෝ ලෝකෝ සබ්බෝ ලෝකෝ පදුපියෝ සබ්බෝ පජ්ජලිතෝ ලෝකේ සබ්බෝ ලෝකේ පකම්පියෝ. මුළු ලෝකෙම ගිනි ඇවිලලා තියෙන්නේ. මුළු ලෝකෙම කෙලෙස් වලින් දුන් දානවා. මුළු ලෝකෙම කෙලෙස් ගින්නෙන් දිලිසෙනවා. සබ්බෝ ලෝකෝ පකම්පියෝ. මුළු ලෝකෙම කම්පා වෙනවා කෙලෙස් ඉස්සරහා. අකම්පිතං අජලිතං අපුතුජ්ජන සේවිතං අගති යත්ත මාරස්ස තත්ත මේ නිරතෝ මනෝ. නමුත් අකම්පිත වූ
කෙලෙස් වලින් ගිනි නොගන්නා වූ පෘථග්ජන නොවන අය විසින් සේවනය කරන මරුට සමීප විය නොහැකි තැනක් තිබෙන්නේය. ආන්නේ අමෘත නිවනටයි මගේ හිත ඇරුණේ. ඒ අමෘත නිවන කම්පා වන්නේ නැත. කම්පා වෙන්නේ මේ ලෝක සත්‍යය කම්පා වෙන්නේ කෙලෙස් වලින්. කෙලෙස් දුරු කරපු තැනවන නිවන තුළ කම්පන නැත. ගිනිද නැත. ඒ නිවන පෘථග්ජන වූ කිසිවෙකුට සේවනය කළ නොහැක්කේය. ඒ නිවනට මාරයාට සමීප විය නොහැකිය. ආන් එතෙන්ට තමයි කිව්වා මගේ හිත පිහිටලා තියෙන්නේ. නිර්වාණ ශාන්තිය. ඒ නිවනට පත්වෙච්චි උත්තමයන් වහන්සේලා උත්තමාවියන් කෙලෙස් වලින් කම්පා කරවන්නට බෑ. එක කාලයක බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය පින්වතුනේ රජගහ නුවර එක්තරා හුදෙකලා කුටියක. ඔය කුටියේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට වසවර්ති මාරයාටම හිතක් උපන්න කියනවා බුදුරජාණන් වහන්සේව බියවද්දන්න ඕන කියලා. භාග්‍යතුන් වහන්සේව බියවද්දන්න හිතාගෙන මාරයා වේශයක් මවා ගත්තා. ඒ වේසේ මහ සුවිශාල නාග වේශයක්. කොල්ලක් විතර ලොකු පෙන ගොබයක් පුප්පාගෙන මයින්හමක් වගේ පිඹ මාරයා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ආවේ. භාග්‍යතුන් වහන්සේව බියවද්දන්න තැති ගන්නන්න හිතාගෙන. මේ වේසේ මවාගෙන ඉන්න මාරයාව භාග්‍යතුන් වහන්සේ අඳුනගත්තා. අඳුනගෙන කියනවා මාරය ඔහොම නෙවෙයි. නබම් ඵලෙය මේ අහස් ගැබ පැලිලා ගියත් පඨවි චලෙය මේ පෘථුවියම හෙල්ලුම් කාලා ගියත් සබ්බේසු පානේසු උද සන්තයෙය මේ මිනිස්සු උමතු වෙන විදිහට සියලු සත්වයෝ උමතු වෙන විදිහේ මහ බිහිසුණු අරමුණක් තථාගතයන් වහන්සේගේ ඉස්සරහට ආවත් සල්ලම් පිචේ උරසේ පක්කිපෙය තියුණු සැතක් අරගෙන ඒ සැතින් මේ හදවත පසාරු කරගෙන යන්නට එන්නත් උපදීසු තානං කරන්ති බුද්ධා බුදුරජාණන් වහන්සේලා කෙලෙස් නැසූ උත්තමයෝ කෙලෙස් වලින් පිළිසරණක් හොයන්නේ කිව්වා. උන්වහන්සේලා කෙලෙස් නැසලා නිසා. ඉතින් ඒ ගැන තමයි මේ භික්ෂුණිය කියන්නේ. නිවන පසක් කරපු උත්තමයෝ විතරක් සේවනය කරන ඒ අමෘත නිවනටමයි මගේ හිත ඇලුනේ. එතෙන්ට මාරයාට යන්න බෑ කියලා. ඉතින් ඒ ගැන අපේක්ෂා වෙන්න පින්වතුනේ භික්ෂුවක් ධර්මයේ හැසිරෙන්නේ. භික්ෂුවක් භික්ෂුණියක් බුද්ධ ශාසනයකට පැමිණිලා ධර්මයේ හැසිරෙන්නේ නිවන පතාගෙන. ඒ නිවන පතාගෙන ධර්මයේ හැසිරෙන භික්ෂූන්ගෙන් දවසක් භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි ඔය අන්‍ය ආගමිකයෝ එහෙම පාරේදී හම්බ වෙලා ඔබෙන් අහනව නේද? ආශ්මතුනි ඔබ වහන්සේලා ওই විදිහට කෙස් රැවුල් ඉවත් කරලා අලංකාර වස්ත්‍රාභරණ ඉවත් කරලා ඔය කසාවතකින් ගත දවටාගෙන ශ්‍රමණ ජීවිතයක් ගත කරන්නේ ඔබ වහන්සේලා සුගති ලෝකයක් පතාගෙනද? එහෙම අහනවා. එහෙම අහද්දි මහණෙනි ඔබට ලැජ්ජ හිතෙනව නේද කියලා ඇහුවා. ඇයි ලැජ්ජ හිතෙනවා නේද කියලා ඇහුවේ? භික්ෂුවක් බුද්ධ ශාසනය තුළට පැමිණිලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මිනුම් දණ්ඩ කරගෙන ධර්මයේ හැසිරෙන්නේ නිවනක් පතාගෙන. භික්ෂුණියක් බුද්ධ ශාසනයට පැමිණිලා කේමා උප්පලවන්නා කියන අරහත් උත්තමාවියන්ව මිනුම් දණ්ඩ කරගෙන ධර්මයේ හැසිරෙන්නේ නිවනක් පතාගෙන සුගති පතාගෙන නෙවෙයි. කාමයේ පතාගෙන නෙවෙයි. ඔබට ලැජ්ජ හිතෙනව නේද කියලා ඇහුවා. එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා අනේ ඔව් ස්වාමිනේ හරි ලැජ්ජයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි කුසලයක් තුලින් උපද්දන පිනක් තුලින් උපද්දන සුගතියටත් ඔබ ඔය විදිහට සුගති සැපයත් ඔබ නිකන් ලැජ්ජාවටපත් වෙනවා නම් සුගති සැපේ ඉස්සරහත් සුගති සැපයත් පිළිකෙව් කරනවා නම් මහණෙනි ඔබ කොහොමත් අකුසලේ පාපය පිළිකෙව් කරන්නම ඕන කිව්වා.
ආන්ගේ අවවාදය එදා භාග්‍යතුන් වහන්සේ දුන්නේ. ඉතින් එහෙම වීරියෙන් ධර්මයේ හැසිරෙච්ච භික්ෂුවකට ඒ කාලේ හරි පුදුම සහගත සිද්ධියක් සිද්ධ වුණා. ඒ භික්ෂුන් වහන්සේ බුද්ධ ශාසනයට පැමිණිලා ධර්ම මාර්ගයේ දියුණු කර ගත්තේ අමූර්ත නිවන පතාගෙන. මාරයාට සමීප විය නොහැකි තැනවන නිවන පතාගෙන ඒ භික්ෂුව වීරියෙන් ධර්මයේ හැසිරුණා. එහෙම වීරියෙන් ධර්මයෙන් හැසිරෙමින් ඉද්දී ඒ භික්ෂුවට අනපේක්ෂිත විදිහට ශාරීරික ආබාධයක් හටගත්තා. ඒ ශාරීරික ආබාධයෙන් පින්වතුනි ඒ භික්ෂුව කාලක්‍රියා කළා අපවත් වුණා. දැන් බලන්න මේ ජීවිතේට වෙන දේවල්. අපි නිවනක් පතාගෙන ධර්මයේ හැසිරෙන්න පටන් ගන්නවා. මේ ජීවිතේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා කියලා හිතාගෙන අපි ධර්මයේ හැසිරෙන්න පටන් ගන්නවා. නමුත් අපේ වීරිය කොච්චරේ බලවත්ව තිබුණත්, අපේ ආසාව කොච්චර තියුණුව තිබුණත් මේ ජීවිතේ අහිමි වෙනවා කියන එක ඕන වෙලාවක වෙන්න පුළුවන්. අර භික්ෂුවත් හරි ආසාවෙන් නිවන් මඟ දියුණු කරේ. පුදුම කැපවීමකින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කළා. හැබැයි එසේ දියුණු කරමින් ඉදීම ඒ භික්ෂුවගේ ආයුෂය අවසන් වුණා. ඒ භික්ෂුව කාලක්‍රියා කළා. කලුරිය කරලා ඒ භික්ෂුව උපදිනවා තව්තිසාවේ. ආන්න ධර්ම මාර්ගයේ හැසිරෙච්ච එකේ විපාකේ. ඒ භික්ෂුව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මහන්සි වෙනවා, නිවන් මඟ දියුණු කරන්න මහන්සි වෙනවා කියලා පින් කරන එකට ගරහා හිටියේ නෑ. සුගති ලෝක ඕනේ නෑ කියලා එව්වාට ගරහා හිටියේ නෑ. ඒ භික්ෂුව කළේ නිවන් මඟ පුරුදු කරන එක. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල, සමාධි, ප්‍රඥා වශයෙන් භික්ෂුව පුරුදු කළා. ඒ පුරුදු කරනකොට ඒ භික්ෂුව තුළ පින් කුසල් වැඩුණා. ඒ වැඩෙන ලද පින් කුසල් බලයෙන් කාලක්‍රියා කරනකොට අපවත් වෙනකොට ඒ භික්ෂුව ගිහින් උපන්නා තව්තිසාවේ. දැන් තව්තිසා දෙව් භවනේ උපන්නට පස්සේ ඒ භික්ෂුවට අර භික්ෂු වේසේ නැහැ. දැන් තව්තිසාවේ ඉතා සොඳුරු මනස්කාන්ත රූසපුවක් ඇති දේව පුත්‍රයෙක්. මේ දේව පුත්‍රයාට පුණ්‍ය බල මහිමේ නිසා සේවිකාවෝ 500 දෙනෙක් ලැබිලා තිබුණා අපෝපස්ථාන පිණිස. හැබැයි තව්තිසාවේ උපන්නත් ඒ දේව පුත්‍රයාගේ හිතුවිලි, ඒ දේව පුත්‍රයාගේ අදහස් තිබුණේ අර පැවිදිව පිළිවෙත් පුරපු භික්ෂුවට ගැලපෙන විදිහට. දැන් මේ භික්ෂුන් වහන්සේ යම් ආකාරයක වීරියකින් ධර්මයේ පුරුදු වුණාද ඒ වීරිය අර දේව පුත්‍රයාට තියෙනවා. යමක් ඉලක්ක කරගෙන හිටියාද ඒ ඉලක්ක කරගෙන හිටපු නිවන දේව පුත්‍රයාගේ හදවතේ තියෙනවා. කාමය කියන එක ගැන ඔහුට ආසාවක් ඇති වුණේ නැහැ. ආන්න ඒක තමයි අපිට අපේ ජීවිතේට ගන්න තියෙන වටිනාම දේ. අපි ආසාවෙන් මේ ජීවිතේ ධර්ම මාර්ගයේ හැසිරුණොත් නිවන පතාගෙන පින්වතුනි සුගතියක උපන්නත් කාමයේ මුලා වෙන්නේ නැහැ. තව්තිසාව යාමේ තුසිතේ නිම්මාන රති පරිනිම්මිත වසවර්ති කියන මේ කාමයන්ගෙන් ප්‍රනීත කාමයන්ගෙන් පිරිච්චි දෙව්ලොවක උපන්නත් එව්වාට වසඟ වෙන්නේ නිවන් මඟ ගැන හිතක් තිබුණොත්, ජීවිතය ගැන තේරුමක් තිබුණොත්, බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ගැන බලවත් ප්‍රසාදයක් තිබුණොත් ආන්න හිර වෙන්නේ. දැන් එතන උපන්න මේ දේව පුත්‍රයා දිව්‍ය අප්සරාවියොත් එක්ක වාසය කරනකොට පොඩි වෙලාවක් හරි කරදරේ මේ දේව පුත්‍රයාට. දිව්‍ය අප්සරාවියෝ කතා කරන ඒවා ඇහෙන්නේ මහ කර්කස විදිහට. ඈලාගේ මියුරු සරය ඒ දේව පුත්‍රයාට කර්කස වුණා. ඈලා කරන ආයාචනා, ආරාධනා, ඈලාගේ බොළඳ බස් ඒවා අප්‍රසන්න වුණා. මෙවිලා තියෙන සුවිශාල දේව මන්දිර
ඒ දිව්‍ය භවන දිව්‍ය විමානේ ඔහුගේ හිත අලවන්ට සමත් වුණේ. බුදුරජාණන් වහන්සේ ළඟට ඒ දේව පුත්‍රයා සෙවන්නුවර ජේතවනාරාමේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉද්දි පැමිණෙනවා. පැමිණලා භාග්‍යතුන් වහන්සේට කියනවා අච්චරා ඝන සංගුට්ටං පිසාච ඝන සේවිතං වනන්තං මෝහනං නාම කතං යාත්‍රා භවිස්සති අනේ ස්වාමීනි මට අප්සරාවියෝ ගොඩාක් ඉන්නවා. ඒ අප්සරාවියෝ ගෝසා කරනවා හැම තිස්සෙම හරියට පිසාචයෝ ගොඩක් එකතු වුණා වගේ. එතකොට අර සොඳුරු අප්සරාවියන්ගේ මේ නොයෙක් ආරාධනා ආයාචනා ඒ භික්ෂුවට ඒ දේවපුත්‍රයාට දැනුනේ කොහොමද? හරියට පිසාචයෝ කෑ ගහනවා වගේ. ස්වාමීනි මට තේරෙන්නේ මං වැටුනේ මෝහයෙන් හැදිච්ච වනාන්තරයකට කියලයි. ස්වාමීනි මං ආසයි මෙතනින් නිදහස් වෙන්න. කොහොමද මෙතනින් නිදහස් වෙන්නේ? අන්න භාග්‍යතුන් වහන්සේ වදාලා තව දුරටත් නිවන් මඟ දියුණු කරගන්න ධර්මයක්. උජුකෝ නාම සෝමග්ගෝ අභයා නාම සාදිසක්. භාග්‍යතුන් වහන්සේ වදාරනවා දෙවිය ඒ මාර්ගයට කියන්නේ ඍජු මාර්ගය කියලා. ඒ මාර්ගේ වැටිලා තියෙන දිශාවට කියන්නේ අභය කියලා. බය රහිත තැන කියලා. රතෝ අකූජනෝ නාම ධම්මචක්කේහි සංයුතෝ. ඒ මාර්ගයේ යන රථයක් තියෙනවා. ඒ රථය කිසි සද්දයක් නැති නිහඬ රථයක්. සද්ද දාගෙන යන රථය නෙමෙයි. ලෝකෙට බෙර ගහගෙන යන රථය නෙමෙයි. ඒ රථය නිහඬ රථයක්. නිශ්ශබ්දව අහිංසකව යන රථයක් තියෙනවා. ධම්මචක්කේහි සංයුතෝ. ඒ රථයේ කරකැවෙන්නේ ධර්මය කියන රෝදවලින්. හරිම ලස්සනයි මේ කාරණේ. හිරිතස්ස අපාලම්බෝ සතස්ස පරිවාරණං. ඒ රථයේ කෙනෙක් වාඩි වෙනවා නම් වාඩිවීම පිණිස තියෙන අසුන තමයි ලැජ්ජා බය දෙක. පාපයට ලැජ්ජාව පාපයට බය කියන දෙක තියෙනවා නම් ඒ රථයේ අසුන් තිබේ. සතස්ස පරිවාරණං. ඒ රථයේ සැරසිලා තියෙන්නේ. ඒ රථයේ සම්පූර්ණයෙන්ම සැරසෙන්නේ රථ සැරසිල්ල සිහිය. ධම්මාහං සාරතිං බ්‍රූමි සම්මාදිට්ඨි පුරේ ජවං. සම්මා දිට්ඨිය පෙරටු කරගත් ආධ්‍යාත්ම බලයෙන් යුතු සද්ධර්මය ඒ රථේ රියදුරා. සම්මා දිට්ඨිය පෙරටු කරගත් ආධ්‍යාත්ම බලයෙන් යුතු සද්ධර්මයක් ඇද්ද? එය තමයි රථ රියදුරා. රථ රියදුරා තමයි රථේ ඉස්සරහට අරගෙන යන්නේ. රථේ ඉස්සරහට අරගෙන යන්න නම් සම්මා දිට්ඨියෙන් යුක්තව ධර්මයේ දරාගෙන ඉන්න ඕන. එතනමයි ගමන තියෙන්නේ. යස්සේතාදි සංයානං ඉත්‍යා පුරී සස්සවා සවේ ඒතේන යානේන නිබ්බානස්සේව සන්තිකේ. යම් කිසි ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ ඔය જાති රථයක් තියෙනවා නම් ඔය જાති රථය කියලා කිව්වේ මොකද්ද? සම්මා දිට්ඨිය පෙරටු කරගත් ආධ්‍යාත්ම බලයෙන් යුතු සද්ධර්මය කියන රථ රියදුරා ඉන්න. ධර්මය කියන රථ රෝද ඇති. සිහිය නම් වූ සැරසිල්ල ඇති. පවට ලැජ්ජාව බය නම් වූ ආසන වලින් සමන්විත. අභය නිර්භය බය රහිත බව නම් වූ නිවන දෙසට යොමු වෙලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන පාරේ ගමන් කරන රථයක් තියෙනවනේ. එයා ඒ රථේ නැගිලා ඒ ස්ත්‍රිය හෝ පුරුෂයා අමා නිවන ළඟටම යනවා කියලායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඔන්න නිවනට යන රථයක්. නිවන කරා යන රථය.
ඒ රතය තමාගේ ජීවිතය තුළ හදාගන්න ඕන. ඒ රතේ හදන්නේ පිංගුතුනේ මේ බාහිර දේවල් වලින් නෙවෙයි. ඒ රතේ හදන්නේ ගුණ ධර්ම වලින්. ඒ රතේ නිර්මාණය කරගන්නේ තමන්ගේ ජීවිතය තුළ. ඒ රතේ තියෙනවාද නැද්ද කියලා බලන්න පුළුවන් තමන්ට තමන් තුළින්. තමන් ගාව තියෙනවා නම් සම්මා දිට්ඨිය. තමන් ගාව තියෙනවා නම් ධර්ම ගෞරවය. තමන් ගාව තියෙනවා නම් මනාකොට ශ්‍රවණය කළ ධාරණය කරගත්ත සද්ධර්මය. තමා තුළ තියෙනවා නම් සිහිය. තමා තුළ තියෙනවා නම් පවට ලැජ්ජාව, පවට බය. ඊළඟට තමන් තුළ තියෙනවා නම් නිහඬව අහිංසකව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන බව. තමන් තුළ තියෙනවා නම් ඉලක්කය, නිවන පිණිස පවතින ඉලක්කය. ආන ඔබ ළඟ රතේ තිබේ. ඔබ ළඟ රතේ තියෙනවා නිවන කරා යන්න. ඕන් ඔය අංග තියෙනවා නම්. ඉතින් ඔය විදිහේ රතයක් කෙනෙක් හදාගත්තොත් එයා නිවන ළඟටම යනවා. දැන් උපචාලා තෙරණී කියලා කියන්නේ ඒ රතේ හොයා හදාගෙන ඒ රතයෙන් නිවනට ගියපු උත්තමාවියක්. නිවනට වැඩම කරපු උත්තමාවී ළඟයි මාරයා මේ ප්‍රශ්න ඇහුවේ. මාරයාට පිළිතුරු ලැබුණාට පස්සේ මාරයා යලි මෙහෙම අහනවා. කින්නු ජාතින්න රෝචේසි? ඇයි භික්ෂුණිය ඔයා ඉපදෙන්න අකමැති? ජාතෝ කාමා නිබුංජති. ඉපදුනාම නේද මේ කාම සැප සම්පත් අනුභව කරගෙන සුවසේ ඉන්න පුළුවන් වෙන්නේ. බුංජාහි කාම රතියෝ මාහු පච්චානුතාපිනි. ඔය විකාර නැතුව කාම සම්පත් වලට ඇලිලා ඒවා අනුභව කරන්නට නිකන් පස්සේ දුක් වෙන්න එපා කිව්වා. බලන්න මාරයා කියන ඒවා. ඔය විකාර අත්හැරලා දාලා මේ කාම සැපේට ඇලෙන්න ආය උපතකට ආස කරන්න. නිකන් විකාර හිතවලින් යුක්තව ඉඳලා පස්සේ පසුතැවෙන්න එපා කිව්වා. එතකොට මාරයාට හරි ලස්සන උත්තරයක් දෙනවා. දැන් ඕකනේ පින්වතුනි සාමාන්‍යයෙන් පෙන්නන දේ. ඉපදුනාම තියෙන දේවල් විදිහට මේ ලෝකයේ මාර පාක්ෂික බලවේග පෙන්නන දේවල් තමයි ඉපදුනාම කම් සැප තිබේ. ඉපදුනාම ජීවිතේ නොයෙක් සැප විඳිය හැක්කේය. සැප සම්පත් එක්ක සුවසේ සිටිය හැක්කේය. මේක තමයි සාමාන්‍ය මාර පාක්ෂික ලෝකය පෙන්නන දේ. හැබැයි එහෙම පෙන්නනකොට වැහිච්ච දෙයක් තියෙනවා. ඒ වැහිච්ච දේ දකින්න තියෙන්නේ නුවණින්. ඒ නුවණ ලැබෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන්. බලන්න භික්ෂුණී කියන දේ. ජාතස්ස මරණං හෝති හත්ත පාදාන ඡේදනං. මාරය ඉපදෙන කෙනාට මරණය තියෙනවා නොවේ. අත්පා කැඩී බිඳී යාම තියෙනවා නොවේ. වද බන්ධ පරික්ලේශං. නොයෙක් වද බන්ධන තියෙනවා නොවේ. නොයෙක් ලාමක කෙලෙස් නිසා පීඩා තියෙනවා නොවේ. ජාතෝ දුක්ඛං නිගච්ඡති. මාරය ඉපදිච්ච කෙනාට වැඩිපුර ලැබෙන්නේ දුකමයි. මාරයා පෙන්වන්නේ ඉපදුනාම කම්සැප අනුභව කරන්න පුළුවන්, සැප සනීපෙට ඉන්න පුළුවන් කියලා. හැබැයි භික්ෂුණිය නුවණින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ නුවණින් අරගෙන මේ ජීවිතය ගැන දැක්ක දෙයක් තියෙනවා. එයා කියනවා මාරය උපන්නොත් තමයි මැරෙන්න සිද්ධ වෙන්නේ. ඉපදිච්ච කෙනා අනුක්‍රමීකව වයසට ගිහිල්ලා මරණය ඉස්සරහා මරණයට මුහුණ දෙනවා කියන තැනට එන්න ඕන. මර බය උපන්න කෙනාට තියෙන්නේ. ජීවිතය අහිමි වීමේ බය උපන්න කෙනාට තියෙන්නේ. ඉපදුනා නම් මැරෙනවා. ඉපදිච්ච කෙනාට අතපය කැඩී බිඳී යාම කියන එක තියෙනවා. ඉපදිච්ච කෙනාට නොයේක වද බන්ධන කියන ඒවා තියෙනවා. බලන්න අහිංසකව ඉන්න මිනිස්සුන්ටත් වද බන්ධන වලට ලක් වෙන්න වෙන්නේ නැද්ද? උපන්න නිසා. අන්තවාදීන්, ත්‍රස්තවාදීන්, ම්ලේච්ඡ මිනිස්සු මේ ඇයෝ නිසා නොයේක වද බන්ධන. නොයේක වද බන්ධන වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා උපන්න නිසා. ඉපදිච්ච කෙනාටමයි
කෙලෙස් පීඩා සියල්ලක් තියෙන්නේ. රාගයෙන් පීඩා උපදිනවා, ද්වේෂයෙන් පීඩා උපදිනවා, ඊර්ෂ්‍යා කුහකකම් වලින් පීඩා විඳින්න වෙනවා. පීඩා උහුල ඉන්න සිද්ධ වෙනවා. උපන්න නිසා. ඊළඟට මේ කයක් උරුම කරගෙන බලන්න. මේ කයට එක එක වෙලාවට එක එක වෙහෙසවල්. සමහරවිට ඔළුවේ කැක්කුම්. ඒවා උහුලගෙන ඉන්න ඕන. උපන්න නිසා. වෙලාවකට හන්දිපත්‍රුදා. ඒවා උහුලන්න ඕන. උපන්න නිසා. තව වෙලාවකට බඩේ අමාරු. ඒවා උහුලන්න ඕන. උපන්න නිසා. ඊළඟට කොලෙස්ටරෝල් වැඩි කියයි. සීනි වැඩි කියයි. නොයෙක් දේ උපන්න නිසා. ඉපදුනාට පස්සේ මේවා ඔක්කොම උහුලන්න එපයි. අරහෙ කහනවා, මෙහෙ කහනවා, අරහෙ ගෙඩි දානවා. හැම දෙම උපන්න නිසා. උපතක් එක්ක තියෙන මේ ප්‍රශ්නේ අහෝ සාමාන්‍ය ලෝකයාට නොතේරෙන හැටි. උපත නිසා විඳවා ඉන්නවා. මේ ඔක්කොම ඉපදිච්ච නිසා කියන එක සාමාන්‍ය කෙනෙක් තේරුම් ගන්නෑ. අපිට මහා වාසනාවක් බුදු කෙනෙකුගේ බණ අහන්න ලැබීම. ඒ බණපදයක් හින්දා තමයි අපි අඩු ගානේ මේ දේවල් මේ විදිහට හරි තේරුම් ගන්නේ. අවබෝධයක් නැතත් අපිට මේ ජීවිතය ගැන යම් තේරුමක් ඇති කරගන්න අවකාශය බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා ලැබිලා තියෙනවා. දැන් මේ භික්ෂුණී අවබෝධයෙන්ම කියනවා මාරය ඉපදුණු කෙනාට මට නම් පේන්නේ දුක තියෙනවා කියලයි. අත්තිසක්්‍ය කුලේ ජාතෝ සම්බුද්ධෝ අපරාජිතෝ. මාරය ශාක්‍ය වංශයේ ඉපදුන අපරාජිත බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවානේ. දැන් මේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු යුගයේනේ. කියනවා මාරය ශාක්‍ය කුලේ උපන්න අපරාජිත බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා නොවේ. අපරාජිත බුදු සමිඳුන් කියලා කිව්වේ මේ ලෝකේ හැම සත්වයක්ම පරදිනවා මාරයාට. මේ ලෝකේ දෙවියන් බඹුන් හැමදෙනාම මරුට පෙරදිලා ඉන්නේ. මාරයාගේ ක්ලේශ පාසය කෙලෙස් තොණ්ඩුවෙන් කවුරුත් නිදහස් නැහැ. හැබැයි බුදුරජාන් වහන්සේ මාරයාවත් පෙරද්දුවා. ඒ නිසා කියනවා අපරාජිත. බුදුරජාන් වහන්සේ මාරයා පරද්දපු නිසා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු භික්ෂුණීනුත් මාරයාව පෙරද්දුවා. උන්වහන්සේ තමයි මේ ඉපදීම ඉක්ම යන සද්ධර්මය මට කියලා දුන්නේ. මාරේ මොකක්ද ඉපදීම ඉක්ම යන සද්ධර්මය? දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සච අතික්කමං අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛෝප සමගාමිනං. ඒ වෙන මුකුත් නොවේ. ඉපදීම ඉක්මවා යන ධර්මය කියලා කියන්නේ මොකද්ද? ඉපදීම ඉක්මවා යනවා කියන එක පින්වතුනි අපි ආයෙත් තෝරගන්න ඕන. ඉපදීම ඉක්මවා යනවා කියලා කියන්නේ මොකද්ද? මරණය ඉක්මවා යාම, වද බන්ධන ඉක්මවා යාම, නොයෙකුත් රෝග පීඩා ඉක්මවා යාම, වයෝ වෘද්ධ වීම ඉක්මවා යාම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම කියන දුක ඉක්මවා යාම, ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් සියල්ල ඉක්මවා යාම. මේක තමයි ඉපදීම ඉක්මවා යාම කියලා කියන්නේ. එතකොට කෙනෙකුට කොහොමද ඉපදවීම ඉක්මවා යන්න ලැබෙන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත්. දුක්ඛං දුක අවබෝධ කිරීම. දුක අවබෝධ කරන කෙනා ඒ දුක සම්පූර්ණයෙන්ම පිරිසිදු දකිනවා. මේ තමයි දුක. එතකොට දුකම දකින ශ්‍රාවකයා මේ ලෝකෙට මුලා වෙන්නේ නැහැ. නිසා දුක කියලා කියන්නේ අවබෝධ කරන්න තියෙන එකක්. දුක්ඛ සමුප්පාද දුකේ හට ගැනීම. දුකේ හට ගැනීම කියලා කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව ප්‍රහාණය කරන්න ඕන. දුක්ඛස්ස අතික්කමං දුක ඉක්මවා යාම. දුක ඉක්මවා යාම කියන්නේ නිවන. නිවන කියන්නේ සාක්ෂාත් කරන්න ඕන දේ. අරියං චට්ටංගිකං මග්ගං දුක්ඛෝප සමගාමිනං. මේ දුක් කොම නසන්ට මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයට කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලායි. ඕන් ඔය ධර්මයන්ගෙන් තමයි ඉපදීම ඉක්මවා යන්න තියෙන්නේ. ඔය චතුරාර්ය සත්‍යයටයි කියන්නේ පින්වතුනි.
ඉපදීම ඉක්මවා යන සද්ධර්මය. තස්සාහං වචනං සුත්වා විහරින් ශාසනේ රතා තිස්සෝ විද්‍යා අනුපත්තා කතං බුද්දස්ස ශාසනං. මාරය, උන්වහන්සේගෙන් මං ඒ උතුම් වචන දැනගත්තා. චතුරාර්ය සත්‍ය දැනගත්තා. බුදු සසුනේ ඇලී වාසය කළා. මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. පුබ්බේ නිවාස ඥානය, චතුූපපාත ඥානය, ආසවක්ඛය ඥානය කියන මේ ඥාන මං ලබා ගත්තා. කතං බුද්දස්ස ශාසනං, බුදුරජාණන් වහන්සේගේ ශාසනය සම්පූර්ණ කළා. සබ්බත් විහතා නන්දී, හැම දෙයක් ගැනම තිබුණු තණ්හාව මං නැති කරලා දැම්මා. තමෝක්ඛන්தோ පදාලිතෝ, මේ ජීවිතේ වහගෙන තියෙන මෝහ පටලය වන අවිද්‍යාව මං බිඳලා දැම්මා. ඒවං ජානාහි පාපිම, පාපී මාරය, ඕන් ඔය විදිහටයි මේ උපචාලා භික්ෂුණිය ගැන ඔහේ දැනගන්න ඕන. නිහතෝ ත්වමසි අන්තක, මාරය මේ කාරණේදී නැහුනේ ඔබයි. මට මොකුත් හානි උන්නේ නැහැ කිව්වා. ඔහේ තමයි කිව්වා තාම ඉපදීම තුල ගුලි වෙලා ඉන්න කෙනා. ඉපදීම කියන එක උරුම කරගෙන ඉන්නේ උපචාලා භික්ෂුණිය නෙවෙයි, ඔහේ කිව්වා. ඔහේ චතුරාර්ය සත්‍ය දැක්ක කෙනෙක් නෙවෙයි. ඔහේ ඉපදීම උරුම කරගෙන ඉන්නවා. ඉපදීම උරුම කරගත්ත ඔහේට සියලු වද බන්ධන විවෘත වෙලා, සියලු දුක් දුම්නස් විවෘත වෙලා, සියලු විඳවිලි විවෘත වෙලා. හැබැයි මේ උපචාලා උත්තමාවි ඒ ඔක්කොම නසා දැමුවා අපරාජිත බුදුරජාණන් වහන්සේගේ ඉපදීම ඉක්මවා යන ධර්මය අවබෝධ කරගෙන. හරිම ලස්සනයි. එතකොට මාරයා මේ කාරණා අහගෙන ඉඳලා හරි දුක හිතුණා. උපචාලා භික්ෂුණිය මාව අඳුනගත්තා නොවේ, උපචාලා භික්ෂුණිය මාව දැනගත්තා නොවේ කියලා නොසතුටු වුණා. නොසතුටු වෙලා පාපී මාරයා එතනම තත්තේ වන්තර දහයිති, අතුරුදහන් වෙලා නොපෙනී ගියා. මේ බුද්ධ ශාසනය කියන්නේ පින්වතුනි අසිරිමත් තැනක්. ඕන් ඔය විදිහේ අවබෝධය තුලින් અભීත සිංහනාද කරපු මුනිවරු මුනිවරියෝ මේ බුද්ධ ශාසනයේ බිහි වුණා. උන්වහන්සේලා ජීවිතාර්ථය ලබාගෙන මේ ලෝකයේ සම්බන්ධයෙන් ඇත්ත අවබෝධ කරගෙන අපිට මේ ගාථාවන් වදාළේ ආධ්‍යාත්ම ශක්තියක් ඇති කරගන්න. සම්මා දිට්ඨිය පෙරටු කරගෙන සද්ධර්මයේ තුල බලවත්ව පිහිටන් උපකාරී වෙනවා මේ රහතුන්ගේ වදන්, රහත් මුනිවරුන්ගේ මුනිවරියන්ගේ වදන්. එනිසා හොඳට මේ අදහස් හිතට අරගන්න. ඊළඟට මේ කියන කාරණා හොඳට තෝරා බේරා ගන්න. ඒ තෝරා බේරාගෙන තමන්ගේ ජීවිතේ එකම සැනසුම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම බව දැනගෙන හොඳට ගුණ ධර්ම වඩන්න. චතුරාර්ය සත්‍ය අවබෝධය තමයි අපිට තියෙන එකම පිළිසරණ කියලා දැනගත්ත කෙනා හරියට ඒක නුවණින් දැක්කා නම් කරන්නේ මේ පිනට ගරහා ඉන්න එක නෙමෙයි. වන්දනාමාන වලට ගරහා ඉන්න එක නෙමෙයි. ඕවා කරලා හරියන්නේ නෑ කියලා පඬිවදන් තෙපල ඉන්න එක නෙමෙයි. තමන්ගේ මාර්ගය තමන් පාදා ගන්න මහන්සි ගන්න එක. තමන්ගේ මාර්ගයේ පාදා ගන්න කෙනා අහිංසකව ටික ටික හීන්සීරුවේ ಗುಣ වඩනවා. නිහඬ රතේ වගේ. එයාගේ සද්ද නැහැ. තමන්ගේ ධර්ම මාර්ගය කියලා කියන්නේ තමන්ට පෞද්ගලික එකක්. පොදුවේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයක් තියෙනවා. ඒ ධර්මයේ තමන්ගේ ජීවිතයට අරගෙන තමන් පෞද්ගලිකව නිවන් මඟ හදා ගන්න ඕන. සම්මා දිට්ඨිය හදා ගන්න ඕන. සම්මා සංකල්ප හදා ගන්න ඕන. නික්කම්ම සංකල්ප, මෛත්‍රී සහගත සංකල්ප, කරුණා සහගත සංකල්ප හදා ගන්න ඕන. ඊළඟට තමන්ගේ කායික ක්‍රියා හරියට හදා ගන්න ඕන. සම්මා කම්මන්ත. තමන්ගේ වචන හරියට හදා ගන්න ඕන. සම්මා වාචා. සමන් ජීවත් වෙන ප්‍රතිපදාව, තමන්ගේ ජීවිත යාත්‍රාව හරියට හදා ගන්න ඕන. සම්මා ආජීව. අකුසල් දුරු කරන්නත් කුසල් වඩන්නත් වීරිය කරන්න ඕන. සම්මා වායාම. හොඳට සතිපට්ඨාන හිත පිහිටවන්න ඕන. සම්මා සති. කුසල් අරමුණ තුළ
හිත එකඟ කරන්න මහන්සි ගන්න ඕන සම්මා සමාධිය. ඒක තමයි තමන්ගේ මාර්ගය හදා ගැනීම කියලා කියන්නේ. නිහඬව තමන්ගේ මාර්ගය හදාගන්න කෙනා ඒකාන්ත වශයෙන් උජුකෝ නාම මග්ගෝ ඍජු මාර්ගයේ වන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අභයානාම සාදිසා බිය රහිත වූ දිසාව නම් වූ දෙසට අමෘත නිවන දෙසට ගමන් කරනු ඇත. ඉතින් එසේ නිවනට ගමන් කරපු උපචාලා නම් වූ රහත් උත්තමාවියගේ ගාථා අපි ශ්‍රවණය කළා. ඒ උත්තමාවියටත් නමස්කාර කරමින් අපිත් අදිෂ්ඨානයක් ඇති කරගනිමු. මේ බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ අපි හැම දිනාටත් සුවසේ පින් කරගන්නට ලැබේවා, සුවසේ කුසල් කරගන්නට අවකාශ සැලසේවා. අපටත් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන සොඳුරු නිවන් මඟ දුක ඉක්මවා යන සද්ධර්ම මාර්ගය අනුගමනය කරලා රහතන් වහන්සේලා සැනසුණු නිවනේ, රහත් උත්තමාවියන් සැනසුණු නිවනේ අපටත් සැනසෙන්ට ලැබේවා. සාදු සාදු සාදු. ධර්ම දේශනාවෙන් රැස් වූ සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපෙන් වැඩෙත්වා. සියලු දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය උපකාරය අප හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පatti ලබත්වා. ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කරන ඒ සුපින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන් විශේෂයෙන් රැස් වූ පින පින්වත් බුද්ධංගල ආනන්ද ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. ඒ ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පatti සැලසේවා. බුද්ධංගල ආනන්ද ස්වාමින් වහන්සේටත් ලංකාවාසී ලෝකවාසී සිල් ගුණදන් සපුරන පූජනීය මහා සංඝරුවන්ටත් පින් අනුමෝදන් වෙලා පින්වතුන් වහන්සේලාට ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ තමන්ගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් උපාලි ගුණසේකර මහත්මයාටත් සරත් මුණසිංහ මහත්මයාටත් නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා. අනන්ත සසර පුරාවට මිය ගිය ඒ සියලු ඥාතීන් පින් අනුමෝදන්ව අපගේ ඥාතීන් පරලෝ වශයෙන් සැපේටම පත්වෙත්වා. දුක්ඛිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. අයියේ පේමසිරි අල්ගම මහත්මියටත් වික්‍රමනායක පියාණන්ටත් මෑණියන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ දෙමාපියන්ට නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සම්පatti සැලසේවා. විශේෂයෙන් ජූලි මාසයේ 12 වන දිනට උපන් දිනයේ යෙදුණු පින්වත් රමණී මහත්මියට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය නොඅඩුවම සැලසේවා. ජූලි මාසයේ 21 වන දිනට උපන් දිනයේ යෙදෙන පින්වත් විජේ මහතාටත්, ජූලි මාසයේ 4 වන දින උපන් දිනයේ යෙදුණු පින්වත් සරත් මහත්මයාටත්, ජූලි මාසයේ 13 වන දිනට උපන් දිනයේ යෙදුණු පින්වත් ශවින්ද්‍ර පුතණුවන්ට සහ ජූලි මාසයේ 30 වන දිනට උපන් දිනයේ යෙදුණු පින්වත් යසිත පුතණුවන් ඇතුළු ඒ පවුලේ දූ දරුවන් ඇතුළු හැම දිනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. හැම දිනාට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. ධර්ම දානය සිදු කරන පින්වත් ශිරාණී, රමණී, විජය, සුජාතා කියන ඒ පින්වතුන්ලාටත්, ලාල් සහ තිලානී යන පින්වතුන්ලා දෙපළටත්, සරත් සහ දීපා යන දෙපළටත්, චම්පා සහ කීර්ති යන දෙපළටත්, මනෝජ් සහ චන්දිමා යන දෙපළටත් මේ හැම දිනාට පින් අනුමෝදන්ව
සියලු දෙනා කරනු කියන රැකී රක්ෂා ආදී සියලු කටයුතුත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ සියලු දෙනාගේ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන ජීවිත සැපයින් සුවයින් යුක්තව දියුණු කරගන්නට ලැබෙත්වා. විශේෂයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය මුණ ගැහිච්ච මේ ජීවිතේ තවදුරටත් සුවසේ පින් කරගන්නට සුවසේම දහම්මඟ දියුණු කරගන්නට හැම දිනාට අවකාශ ලැබෙත්වා. ධර්ම දානයේ සිදු කළා වූ පින්වතුන්ලාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාට සුපින්නත් ඔබ සෑම සියලු දෙනාට තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණින් මේ රැස් වූ පිනේ ආශිර්වාදයෙන් සියලු යහපතම සැලසේවා. ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නට හැම දිනාට වාසනාව ලැබේවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.